9වෙනි පරිච්ඡේදය 13 වෙනි පදයේ සිට 23 වෙනි පදය දක්වා. පළමු අන්ධව සිටි තැනැත්තා ඔහු පරිසවරුන් ළඟට ගෙන ගියෝය. යේසුස් වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය. එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක. මම සෝදාගෙන පෙනීම ලැබීම සිටිමියයි ඔවුන්ට කීවේය. එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ යයි කීවෝය. නමුත් අන් සමහරෙක් පව්කාරෝ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්න පුළුවන් කොහොමදයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ ભેදයක් විය. එබැවින් ඔහු නැවත අන්ධයාට කතා කොට ඔහු නුඹේ ඇස් පෑදූ නිසා ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දැයි ඇසුවෝය. උන්වහන්සේ අනාගත වත්රු කෙනෙකැයි ඔහු කීවේය. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබූ ඒ අයගේ මව්පියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට අන්ධ උපන්නෝ යයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද. එසේ වී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි ඔවුන්ගෙන් ඇසුවෝය. ඔහුගේ මව්පිය ඔවුන්ට උත්තර දෙමින් මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව. නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි නොදනිමුව. ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගේ ගසන්න. ඔහුට වයස් ඇත්තේය. ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය. ඔහුගේ මව්පියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට බයව සිටි නිසාය. මක් නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ යයි ඒත්තු ගත්තොත් ඔහු සිනගෝගෙන් අහක් කරනු ලබන්නේ යයි යුදෙව්වරුන්ගේ නියම කර තිබුණේය. ඒ නිසා ඔහුගේ මව්පියෝ ඔහුට වයස් ඇත්තේය ඔහුගෙන් අසන්නයි කීවෝය. ස්වාමී මගේ දෙවියන් වහන්සේ මේ මුළු බයිබල් අධ්‍යයනයේ කාලය තුල ඔබ වහන්සේම ක්‍රියා කරන සේක්වා. අසන්නාට ප්‍රඥාවත් උගන්වන්නාට ප්‍රඥාවත් ඔබ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය තුල වර්ධනය වන්නට ඔබ වහන්සේගේම අවකාශයත් ආශිර්වාදයත් අපි හැම කෙනෙක්ම තම ඔබ වහන්සේ නිදහස් කරන සේක්වා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. John chapter 9 verse 13 to 23. They brought to the Pharisees the man who had been blind. Now the day on which Jesus had made the mud and opened the man's eyes was a Sabbath. Therefore the Pharisees also asked him how he had received his sight. He put mud on my eyes, the man replied, and I washed and now I see. Some of the Pharisees said, this man is not from God, for he does not keep the Sabbath. But others asked, how can a sinner perform such signs? So they were divided. Then they turned again to the blind man. What have you to say about him? It was your eyes he opened. The man replied, he is a prophet. They still did not believe that he had been blind and had received his sight until they sent for the man's parents. Is this your son? They asked. Is this the one you say he was born blind? How is it that he can see? We know he is our son, the parents answered, and we know he was born blind. But how he can see now, or who opened his eyes, we don't know. Ask him, he is of age, he will speak for himself. His parents said this because they were afraid of the Jewish leaders, who already had decided that anyone who acknowledged that Jesus was the Messiah would be put out of the synagogue. That was why his parents said, he is one of age, ask him. Lord, here we are at your presence. We commit this time of learning. Please give us the wisdom, knowledge, and guidance. In Jesus' name I pray. Amen. Hallelujah. අපි නැවතත් බයිබල් අධ්‍යයනය වෙත යමු. අපි සිටින්නේ ශුද්ධ යොහාන් 9 වෙනි පරිච්ඡේදය. ශුද්ධ යොහාන් 9 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 23 වෙනි පදය දක්වා. We are at chapter 9 verse 13 onwards. හොඳයි, දැන් මේ අවස්ථාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව මාලිගාවේ උගන්වමින් සිටියා. උගන්වමින් ඉද්දී නායක පූජකවරු ඇවිල්ලා විවාදයකට ජේසුස් වහන්සේ වැදගත්තා.
ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවසානයේදී විවාදයේ අවසානයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගල් ගහන්න මේ අය සූදානම් වෙනවා ආබ්‍රහම්ටත් කලින් ජේසුස් වහන්සේ හිටියාය කියන පොඩි කතා බහක් නිසා. ඒ අවස්ථාවේ මොකද ජේසුස් වහන්සේ කරන්නේ? ජේසුස් වහන්සේ ගල් ටික ගන්න නැතිද? නෑ. ජේසුස් වහන්සේ මොකද කරේ? ජේසුස් වහන්සේ ලිස්සලා එතනින් ගියා. ඒ පිටව යන අවස්ථාවේදී මොකද වෙන්නේ? ජේසුස් වහන්සේට මොන ගැහෙනවා? ජාත්‍යන්තේ. කවුද ජාත්‍යන්තේ කියන්නේ? උපතින්ම අන්ධ මිනිහෙක් නේ. උපතින්ම අන්ධ මිනිහෙක්. මේ උපතින්ම අන්ධ මිනිහයාව ජේසුස් වහන්සේ ඒ අවස්ථාවේදී සුව කරනු ලබනවා. කොහොමද සුව කරන්නේ? පස් ටිකකට කෙල ගහලා නේ ඒ ඇස්වල තියලා ඒ මනුස්සයාට කියනවා ගිහිල්ලා සිලාවම් පොකුණෙන් ගිහිල්ලා ඇස් දෙක හොදගන්න කියලා. මොකද මේ මනුස්සයා ඇස් දෙක හොදගත්තට පස්සේ සම්පූර්ණ පෙනීම ලබනවා. So at this moment Jesus was still at the temple courts. That was when the Jewish leaders had an argument with Jesus. As a result of that argument, they even picked up stones to hit Jesus. But what did Jesus do was he quietly went out from that place. They couldn't catch him. On his way, he finds this blind man. He was blind by birth, but what did Jesus do was he spat on the soil and put on his eyes, and now that blind man has washed his face from the pond, and now he can see. Now he comes back and everybody has realized that he can now see. And then from 13 onwards, this person is now taken to the Pharisees. Then 13 වෙනි පදයේ සිට මොකද වෙන්නේ? දැන් මොහු පෙනීම ලබලා අන්ධ මනුෂ්‍යයා පෙනීම ලබලා මේ සෙනග දැන් මේ අන්ධ මනුෂ්‍යයා පරිසීවරු ගාවට ගෙනියනවා. පළමු අන්ධව සිටි තැනැත්තා ඔහු පරිසවරුන් ළඟට ගෙන ගියෝය. යේසුස් වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි මොන වගේ දවසකද කරලා තියෙන්නේ? සබත් දවසක. එබැවින් පරිසවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක. මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමි ඔවුන්ට කීවේය. එබැවින් පරිසවරුන්ගෙන් සමහරෙක් ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ යයි කීවෝය. නමුත් අන් සමහරෙක් පෞකාරෝ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්නට පුළුවන් කොහොමදයි කීවෝය. මෙසේ ඔවුන් අතර මොකද උනේ? ભેදයක් විය. දැන් අර සෙනගටත් මේ සෙනගටත් විශ්වාස කරන්න බෑ අවුරුදු 30 ගානක් නේද? ඒ පාරේ ඒ දේව මාලිගාවේ වාඩි වෙලා හිටපු ඒ මග අසල වාඩි වෙලා හිටපු උපතින් අන්ධ මනුෂ්‍යයා දැන් පෙනීම ලබලා. දැන් ඒ මනුස්සයාට පිළිගන්න බැරි නිසා ඒ මනුස්සයා වරන් එනවා කාගාවටද? පරිසවරු ගාවට. දැන් පරිසවරු මොනවද ප්‍රශ්න කරන්නේ? පරිසවරු අහනවා දැන් ඔබ කොහොමද පෙනීම ලැබුවේ? දැන් මේ මනුස්සයා කියන්නේ මොකද්ද? මේ මනුස්සයා කියන්නේ මේ මනුස්සයා දන්න ටිකයි. නේ? මේ මනුස්සයා දන්නේ නැහැ හරියටම කවුද මාව සුව කරේ කියලා. නමුත් ඒ වටපිට කතා බහෙන් ඇහුණා මේ මගේ ඇස්වල මඩ ගෑවේ කවුද? ජේසුස් කියලා. නමුත් ජේසුස් කියන්නේ කවුද? කොහේ ඉඳන්ද ආවේ? මොනවා කරපු කෙනෙක්ද? උසද, මහතද, කොටද, රැවුල තියනවාද, කළුද, සුදුද කිසිම දෙයක් මේ මනුස්සයා දන්නේ නැහැ. මොකද මේ මනුස්සයා පොකුණෙන් මඩ ටික හොදගෙන ආපහු එනකොට ජේසුස් වහන්සේ මිසින්. ජේසුස් වහන්සේ ගිහිල්ලා. ඔහු දන්නේ ජේසුස් වහන්සේ සුව කළා කියන එක විතරයි. එහෙනම් ඔහු කියනවා මම සෝදාගෙන දැන් මමයි සෝදගත්තේ. මමයි මඩ සෝදගත්තේ. දැන් මම පෙනීම ලබලා. දැන් මේ සබත් දවස නිසා මේගොල්ලන්ට මේක හරි ප්‍රශ්නයක් වෙලා පරිසරයට. සබත් දවසේ කොහොමද ජේසුස් වහන්සේ කාව හරි
මොකද්ද? සුව කරන්නේ. ඇයි ඒ සබත් දවසේ කියලා තියෙන්නේ මෝසස්තුමාට මොකද්ද? දසපනතේ සබත විශුද්ධව ආරක්ෂා කරන්න සබත් දවසේ නුඹවත් නුඹේ ගෙවල් වල වැසියෝවත් වැඩකාරයවත් වැඩකාරිවත් නුඹේ නිවසේ සිටින විදේශිකයාවත් බල්ලවත් පූසවත් ගොනාවත් හරකවත් මීයවත් නේද? කිසිම සතෙක්වත් කිසිම කෙනෙක් කිසිම වැඩක් නොකරල්ලා. මේගොල්ලෝ මොකද උනේ? මේගොල්ලෝ නීතිය විදිහට පිළිපැද්දා මිසක් මෙයා හිතුවේ නෑ ඇයි මෙහෙම නීතියක් පනවලා තියෙන්නේ කියලා. සබත් දවස දෙවියන් වහන්සේට වෙන් කරන්න කීවා මිසක් සබත් දවසේ කෑමක් බීමක්වත් නොකා සබත් දවසේ මෙතෙන්ට සභාවට ඇතුළට ඇවිල්ලා එකත් පස්ස හිඳගෙන හිඳීම නෙමෙයි නීතිය කියන්නේ. දෙවියන් වහන්සේට වැඩ කිරීම. දෙවියන් වහන්සේගේ වැඩක් කිරීම. ඔච්චර දවස් 6ෙම අපි කරන්නේ කා වෙනුවෙන්ද වැඩ? අපි වෙනුවෙන් වැඩ කරන්නේ. සතියේ දවස් 7ෙම දවස් 6ෙම අපි වැඩ කරන්නේ අපි වෙනුවෙන්. නමුත් අන්තිම දවස උන්වහන්සේ කියනවා උන්වහන්සේ උදෙසා එක වෙන් කරන්න. right? ඒ නිසා මේ පරිසවරු අඳුරගත්තේ නැහැ සබත් දවස තියෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාවට කියන එක අඳුනගත්තේ නැහැ. ඒ වගේම සබත් දවසේදී මනුෂ්‍යයාගේ අවශ්‍යතාවයට කතා කරන දවසක් කියන එක එයා තේරුම් ගන්න හිටියේ නැහැ. මොකද මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අවශ්‍යයි. නේ? මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය නිසා තමයි සබත් දවස වෙන් කරලා තියෙන්නේ. නේ? ඒ අවශ්‍යතාවය කමියුනිකේට් වෙන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය මනුස්සයට දැනෙන්න අවශ්‍යයි, හැඟෙන්න අවශ්‍යයි, ඒ විදිහට වැඩේ කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අවශ්‍යතාවය මොකද්ද මනුෂ්‍යයාගේ? සමහර වෙලාවට මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය අනුකම්පාව, මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය ප්‍රේමය. නේ? මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය සමාලාට සුවය. ඒ අවශ්‍යතාවය දෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ලෙස. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් ලෙස. ඒ නිසා සබත් දවස වෙන් කළේ මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය නිසා. මනුෂ්‍යයාට දෙවියන් වහන්සේව දෙන්න අවශ්‍ය නිසා මිසක් සබත නිසා මනුෂ්‍යව නිර්මාණය කළා නෙමෙයි. නේ? ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයා මවලා ඉවරලා තමයි සබත පැනෙව්වේ. මොකද මනුෂ්‍යයාට දෙවියන් වහන්සේව අවශ්‍ය නිසා. නැතුව සබතට මනුෂ්‍ය අවශ්‍ය නිසා නෙමෙයි. නේද? ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අය අර වගේ නීති රීති වලට හසු වෙලා හිටපු නිසා මේ නීතියත් එක්ක සබත් දවස මනුෂ්‍යයාට ආශිර්වාදයකට වඩා සබත් දවස මේ මනුස්සයන්ට බොහෝ ශාපයක් වාගේ. ඉදිරියට අපි කතා කරගෙන යද්දි දැනේ ඒ වගේම දැන් මෙතන ජේසුස් වහන්සේ ගැන කතා කරපු නිසා මෙතන ભેදයක් හටගත්තාලු. මොකද්ද ભેදය? ජේසුස් වහන්සේට කැමති සෙනගයි, ජේසුස් වහන්සේට අකමැති සෙනගයි. ජේසුස් වහන්සේ පිළිගන්න කැමති සෙනගයි, ජේසුස් වහන්සේ පිළිගන්න අකමැති සෙනගයි. right? එතකොට මේ අතර හිටියා නිකදෙමස් කියලා පුද්ගලයෙකුත් මේ පරිසවරු අතරේ. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියන නිකදෙමස් පිළිගත්තාලු මේ වගේ හාස්කමක් කරන්න නම් ඒ මනුෂ්‍යයා සමග දෙවියන් වහන්සේ ඉන්න අවශ්‍යයි කියලා. right? නමුත් අනිත් පරිසවරු ඒ දේ පිළිගන්න කැමති උනේ නැහැ. Now here, as we begin from verse 13, this man was now the blind who has been healed. He's been brought to the Pharisees. Now Pharisees were very mad because this healing happened on the Sabbath day, because Sabbath day is not supposed to be done for any other work than just listening to the word and attending to the synagogue. Now Pharisees are a group of people who took the law by the word. Right. So what does the law say in Moses? It says, okay, you should hold the Sabbath, right, as a holy day, and you shouldn't do any other work. None of your family members, none of your guests, none of your servants, none of the animals who are living under your household. Right? So they have taken that law by the word itself.
Like they didn't actually look. Why have they said like that? Because Sabbath is not made just to get people to stand still and do nothing. Sabbath was meant to do God's thing. Sabbath is meant to do God's work. Right? And now they never thought that Sabbath is made because people need God. They have not addressed the necessity of a man, the necessity of a human being that can be only complied by God. And they never saw that Sabbath has any nature of love and mercy inside of it, because people need the mercy of Lord, people need the love of God. And they thought Sabbath was made for themselves. And it has been, at that time, it has been a curse more than a blessing for these people. Because the people were, it was a law that they have to be abide by. It's not a necessity. They never went to the synagogue just because they really wanted to go to the synagogue. They went to the synagogue because they have to, they should. Otherwise you will be thrown out of the synagogue. Otherwise you will be condemned as a Jewish person. So it was a law. So these Pharisees, they never saw the motive behind that action that Jesus did. Now he was asked, like, how come you got the healing? Because somehow, like, he had no idea who Jesus was, because he didn't even see Jesus. At the moment he got his sight back, after washing his eyes, Jesus had already left that premises, so he never even saw Jesus. He knew the person who healed him was Jesus, but he had no idea where he was from, what his parents' names, or whether he's the Messiah or the Lord or anything about it. He just knew the name. Right? And by that time, and there was a big argument happening during that conversation as well, because people did not want to accept Jesus did it. People did not want to accept that he was healed, because knowing Jesus does not make a collision but make a division. So even Nicodemus, if you can remember from John chapter 3 verse 2, even Nicodemus said, I accept you because you do miracles. Miracles can only happen if God is with you. If God is not with you, it cannot happen. So some leaders accepted, like Nicodemus, and some people wanted to believe in God. I believe in Jesus, but some people could not believe in Jesus. හොඳයි 17 පදවලට අපි ගියොත් එබැවින් ඔහු නැවත අන්ධයාට කතා කොට ඔහු නුඹේ ඇස් පෑදු නිසා ඔහු ගැන නුඹ කියන්නේ කුමක්ද යසුවය. උන්වහන්සේ අනාගත වතුරු කෙනෙක්යයි ඔහු කීවේය. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබූ ඒ අයගේ මව්පියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට. අන්ධව උපන්නේ යයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේ වී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි ඔවුන්ගෙන් ඇසුවෝය. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ කැමති නෑ දැන් ජේසුස් වහන්සේ මේ මනුෂ්‍යව සුව කළා කියලා පිළිගන්න උනොත් එහෙනම් මොකද වෙන්නේ? මේගොල්ලන්ට ජේසුස් වහන්සේ පිළිගන්නවා. නමුත් මේගොල්ලන්ගේ මනසම කැමති නෑ කොහොමත් ජේසුස් වහන්සේව පිළිගන්න. නේ? ජේසුස් වහන්සේ කොච්චර හොඳ දෙයක් කරත් ඒක නෑ නරකයි. ඒක මොකක් හරි වෙන අඩුපාඩුවක් තියෙනවා. මොකද ජේසුස් වහන්සේ පිළිගන්න කැමති නැතිකමම තමයි මේගොල්ලෝ හැම වෙලේම මේගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ. නමුත් ඒ නිසා මේගොල්ලෝ කැමති වුණේ නැහැ ජේසුස් වහන්සේ කරපු කිසිම හොඳ වැඩක්වත්. හොඳ දෙයක්වත් පිළිගන්නවත් හොඳ දෙයක් ගැන හොඳක්වත් කියන්න. ඒ නිසා මේ අය අහන මනුෂ්‍යයගෙන් දැන් ඔබව සුව කළානේ ජේසුස් කියන කෙනා. ඔබ දැන් ජේසුස්ව දකින්නේ මොන ආකාරයෙන්ද? නේද? අපිට මොකක් හරි හොඳ දෙයක් කරොත් කවුරු හරි හොඳ උදව්වක් කරනවා වෙන්න පුළුවන්. කවුරු හරි අපිට ආශිර්වාදයක් කරනවා පුළුවන්. එතකොට අපි මොන ආකාරයෙන්ද මේ මනුස්සයා බලන්නේ? මේ මිනිහා එනකොට නම් හොඳ නෑ කියන වෙලාවකට නේද? සමහරවිට අපි ඒ උදව්ව පිළිගන්න කැමති නෑ. අපිට අල්ලන්නේ නෑ කරන උදව්ව. නේ? අපිට හිතනවා මේක පස්සේදී මේ උදව්ව අපි ගත්තොත් පස්සට අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
නේ සමහරවිට ඒක සමහර කෙනෙක් උදව්වක් කරන එක ඒක ආශිර්වාදයක් විදිහට අපි ගන්නවා නේ මොනවා නැතත් මට ඒ වෙලාවේ මිනිස්සයා උදව් කරා ඒක මට ආශිර්වාදයක් වුණා ඒ නිසා ඒ මිනිස්සයා හොඳ මිනිස්සෙක් ඒ නිසා අපි ඒ උදව්ව මතක තියාගෙන ඉන්නවා ඒ වගේ අපි නොයෙක් ආකාරයට අපිට ලැබෙන උදව්ව අපිට ලැබෙන උපකාරය අපිට ලැබෙන ආශිර්වාදය අපි මිනුම් දණ්ඩක් තියනවානේ අපේ දකින ආකාරය වෙනස් අපි එක එක්කෙනා දකින ආකාරය වෙනස් නේ ඒ වගේම තමයි දැන් මේගොල්ලොත් ඒ නිසා මේ පරිසර මොකද කරන්නේ මේ මිනිස්සයාගෙන උත්හනවා දැන් නුඹ මොකද්ද කියන්නේ නුඹ මොකද්ද කියන්නේ නුඹ පිළිගන්නවද ජේසුස් වහන්සේ නුඹ සුව කළා කියලා නැත්තම් මේක අහම්බෙන් වෙච්ච දෙයක්ද මේ මිනිස්සයා මොකද කියන්නේ මේ මිනිස්සයා කියනවා මොහු මට කිව්වා මොනවාද මඩ හොදගෙන එන්න කියලා මොහු මට කිව්වා මඩ හොදගෙන එන්න කියලා right නමුත් ඔහු අනාගත වතුරේ මගේ මඩ හොදගත්තා ඒ වගේ මඩ හොදගත්ත ගම මොකද උනේ පෙනීම ලැබුවා ඒ නිසා මොහු කියනවා ජේසුස් වහන්සේ කවුරු කියලාද අනාගත වතුරේ කියලා එතකොට අනාගත වතුරේ කියන්නේ දෙවියන් වහන්සේ හුත් එක්ක ක්‍රියා කරන බව මොහු විශ්වාස කරනවා කියලා තමයි මොහු කිව්වේ. නමුත් පරිසර පිළිගන්න කැමති නාද? නෑ. ඇයි? පරිසර කියන හරි අපි කොහොමද දන්නේ උඹට ඔච්චර කලින් නම් පෙනීම ලැබුවද නැද්ද කියලා අපිට හිතා ගන්න බෑනේ. අපි දන්නේ නෑනේ උඹ පෙනීම තිබ්බ කෙනෙක්ද නැද්ද කියලාවත් අඩුම ගානේ පෙනීම ලබන්න. නේ? පෙනීම ලබන්න. ඒ නිසා අපි අම්මටයි තාත්තටයි කතා කරන්නේ. අපි අම්මටයි තාත්තටයි කතා කරන්නේ. මොකද ජේසුස් වහන්සේ පවා මෙතනදී මේ මිනිස්සයාට අන්ධ මිනිස්සයාට ගිහිල්ලා පොකුණෙන් ඇස් හොදගන්න කිව්වා මිසක් ඇස් හොදගත්තට පස්සේ නුඹට සුවය නුඹට පෙනීම ලැබෙයි කියන වචනේ කිව්වේ නෑ ජේසුස් වහන්සේ. මඩ ටික ගාලා ඇස්වල ජේසුස් වහන්සේ කිව්වා ගිහිල්ලා සිලාවුන් පොකුණෙන් සෝදගනින් කියලා ජේසුස් වහන්සේ ගියා යන්න. නමුත් මොහුට විශ්වාසයක් තිබුණා. මොහුගේ ඇතුළාන්තයෙන් විශ්වාසයක් ඇදහිල්ලක් තිබුණා දැන් මගේ ඇස් හොඳ වෙලා. ඒක ඔහුගේ ඇදහිල්ලේ ක්‍රියාවක්. ඒ ඇදහිල්ලේ ක්‍රියාව තමයි ඔහුව සුව කළේ. right? ජේසුස් වහන්සේගේ හාස්කමටත් වඩා ඔහුගේ ඇදහිල්ලේ ක්‍රියාව ඒ ස්ථානයේදී ක්‍රියා කරා. ඒ නිසා ඔහු ජේසුස් වහන්සේගේ නමින් දැන් විතරයි දැනගෙන හිටියේ ඒ ක්‍රියාවෙන් ඔහු සුවය ලැබපු නිසා දැන් ඔහු ජේසුස් වහන්සේව හඳුනනවා කා විදිහටද අනාගත වතුරුවරයෙක් විදිහට. දැන් ඔන්න අම්මයි තාත්තයි සීන් එකට බහැලා. අම්මයි තාත්තයි මොකද කියන්නේ? මේ අන්ධව පන්නේ යයි නුඹලාගේ පුත්‍රයා මොහොද? එසේ වී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි ඔවුන්ගෙන් ඇසුවය. මේ මනුස්සයා කොහොම නමුත් මග අසල හිඟා කකා හිටියට මොහුට අම්මෙකුත් තාත්තෙකුත් ඉඳලා තියෙනවා පේන විදිහට. නේ? අම්මයි තාත්තවයි ගෙන්නනවා. අම්මලා තාත්තලා මොකද කියන්නේ? අම්මයි තාත්තගෙන් අහනවා මෙයා උපතින් අන්ධද? ඔහුගේ මව්පියෝ උන්ට උත්තර දෙමින්. මොහු අපගේ පුත්‍රයා බවද අන්ධ උපන් බවද අපි දනිමුව. නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි නොදනිමුව. ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න ඔහුට වයස් ඇත්තේ ඔහුම තමා ගැන කියනවා ඇතයි කිව්වෝය. අම්මයි තාත්තයි මොකද්ද කියන්නේ? උපතින් නම් මෙයා අන්ධයි තමා. පුංචි කාලේ ඉපදුන දවසේ ඉඳන් මේ ළමයාට ඇස් පේන්නේ නෑ තමයි මේ අපේ දරුවා තමයි. right? නමුත් දැන් ඔහු කියනවා ඔහුට පෙනීම තියෙනවා කියලා. නමුත් ඒ පෙනීම ලැබුණේ කොහොමද? කවුද සුව කරේ? කවුද දොස්තර කියන එක අපි දන්නේ නෑ කියලා. මෙතනදී මේ අම්මලා දැනගෙන හිටියත් මේගොල්ලෝ කියන්න කැමතුනේ නෑ. ඇයි අන්න අර සබත් දවසේ ප්‍රශ්නේ නිසා. අර නීති රීතිවල ප්‍රශ්න නිසා. මොකද මේ අය මේ යුද සමාජයේ මොකද තිබෙන සිනගෝගයට අනිවාර්යෙන් මෙහි තිබෙන මේ මුස්ලිම් සංස්කෘතිය වගේම තමයි. සිකුරාදට අනිවාර්යෙන් මුස්ලිම් පල්ලියට යන්න ඕනේ. නැති වුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලන් කමියුනිටි එකෙන් අයින් වෙනවා. ඒ සමාජයෙන් ඒගොල්ලන් වෙනර පාහරිනවා වගේ දෙයක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා.
නේ මොකද සමාජයත් එක්ක ඒගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ ආගම දහම බැඳිලායි තිබුණේ. ඒ වගේම තමයි යුදෙව් සංස්කෘතිය. සිනගෝගේට ආවේ නැති වුණොත් එහෙම සිනගෝගෙන් නෙරපා හැරියා වගේ තමයි. නෙරපා හැරියුණොත් එහෙම මොකද වෙන්නේ? සමාජයෙන් කොන් වෙලා යනවා. ඊට පස්සේ කිසිම විදිහකට දේව මාලිගාවෙන්වත් කිසිම පරිසියෙක්ගෙන්වත් පූජකයෙක්ගෙන්වත් මේගොල්ලන්ගේ මල ගෙදරකදී මේගොල්ලන්ගේ මගුල් ගෙදරකදී කිසිම උපකාරයක් ගන්න අපහසු වෙනවා. අර කතෝලික සමාජයේ වාගේම අර කනත්ත පවා නේ ඒ දේවල් පවා මේගොල්ලන්ට අහිමි වෙලා යනවා. ඒ නිසා මේගොල්ලන්ට මොකද්ද මෙතනදී තිබුණ බය? අපි කියමු 19:23 19:23 පදවලට ඔහුගේ මව්පිය ඔවුන්ට උත්තර දෙමින් මොහු අපගේ පුත්‍රයා බව අන්ධ උපන්ද බවද අපි දනිමු. නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි නොදනිමු. ඔහුගෙන් අසන්න. ඔහුගේ මව්පියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට බයව සිටි නිසාය. ඇයි එහෙම කිව්වේ? යුදෙව්වරුන්ට ඔවුන් බයව සිටි නිසාය. මක් නිසාද? යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ යයි ඒත්තු ගත්තොත් ඔහු සිනගෝගෙන් අහක් කරනු ලබන්නේ යයි යුදෙව්වරුන් නියම කරගෙන තිබුණේය. ඒ නිසා ඔහුගේ මව්පියෝ ඔහුට වයස් ඇත්තේය. ඔහුගෙන් අසන්නේ යයි කීවෝය. දෙන්න. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන් මේ අය කීවොත් එහෙම ඔව් ජේසුස් වහන්සේ වෙන්න ඕනේ. මගේ දරුවගේ ඇස් වලට පෙනීම දීලා තියෙන්නේ. සුවය දීලා තියෙන්නේ. කියලා මේගොල්ලෝ කීවොත් එහෙම මොකද වෙන්නේ? ජේසුස් වහන්සේ පෙනීම දුන්නා කියන එක පිළිගන්නවා. right ජේසුස් වහන්සේ පෙනීම දුන්නා කියන එක පිළිගන්නවා. මොකද වෙන්නේ? ජේසුස් වහන්සේගේ හාස්කම මේ අය පිළිගත්ත වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හාස්කම පිළිගත්ත වුණා කියපුවම මොකද වෙන්නේ? ජේසුස් වහන්සේ අනාගත වත්රුවරයෙක් විදිහට මේ අය පිළිගත්ත වෙනවා. ජේසුස් වහන්සේ අනාගත වත්රුවරයෙක් පිළිගත්ත වුණා මොකද වෙන්නේ? මේ අය පරිසුරුන් ඉදිරියේ මොකක්ද ඒගොල්ලෝ කරේ? මේ පරිසවරු ජේසුස් වහන්සේ පිළිගත්තේ නැහැ. එයා සිනගෝගෙන් නෙරපා දැමුවා. ඒ අය කියන දේවල් වලට යටත්ව මේගොල්ලන්ට ඉන්න සිද්ධ වෙලා තිබුණේ. නමුත් මේ අයට ඇස්පනා පිට ජේසුස් වහන්සේගේ හාස්කම පේනවා. ඇස්පනා පිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේ විදිහට පෙන්නුම් කරනවා. නමුත් මේ අයට ඒ දේ පිළිගන්න බෑ. ඒ දේ ගැන කතා කරන්න විදිහක් නැහැ. මොකද මේ අයට බයක් තිබෙනවා මේ අයව සිනගෝගෙන් නරපයි කියලා. අපි පොඩ්ඩක් කියමු එස්රා පොතේ 10:8. එස්රා පොතේ 10:8 කතා කරලා කියනවා. ඔතන මොනවද ස්ථානයේ කතා කරන්නේ? මේ සිනගෝගේ නෙරපා දාන්න පුළුවන් හේතු කීපයක් ගැන කතා කරනවා. බොහෝ අවස්ථාවල මේ යුදෙව් සංස්කෘතියේ සිනගෝගේ මිනිස්සෙක් නෙරපා හැරදමු ආකාර දෙකක් සඳහන් වෙනවා. පළවෙනි ආකාරය තමයි දවස් 30කට ඒ මිනිස්යාට සිනගෝගයට එම තහනම් කරනවා. දවස් කීයකටද? දවස් 30කට. දවස් 30කට තහනම් කරවුවාම මිනිස්යාට ආපහු එන්න පුළුවන්. ඒක අයගෙන් ආපහු ඒ පරිසවරුන්ගෙන් හරි ඒ සිනගෝගේ නායකයන්ගෙන් අහන්න ඕනේ හරි මගේ දවස් 30 ඉවරයි මට දැන් ආපහු එන්න පුළුවන්ද? එහෙම කිව්වට පස්සේ තමයි මේ අයට ආපහු එන්න පුළුවන්. අනිත් ආකාරය තමයි කෙලින්මම නෙරපලා දානවා අර කුෂ්ඨ රෝගියෙක් වාගේ. නේ කුෂ්ඨ රෝගියන්ට මොකද? කුෂ්ඨ රෝගියෝ සම්පූර්ණයෙන්ම නෙරපලා දානවානේ. ඒගොල්ලන්ට එන්න බෑ. ඒගොල්ලන් සමාජය අතරට එන්න බෑ. කුෂ්ඨ රෝගියෙක්ව සලකන්නේ පිළිකුල් මිනිස්සෙක් විදියට. අපවිත්‍ර මිනිස්සෙක් විදියට. එයාට සමාජය අතරට එන්න බෑ. ඒගොල්ලෝ අර මතකනේ මොනවාද කුෂ්ඨ රෝගීන්ගේ නිම්නය කියලා තිබ්බා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය යන ගැහුව වෙලාවේ ඒලේ ගලාගෙන ගියා කියන නිම්නයට. ඒ නිම්නේ හිටපු ජීවත් වෙච්ච කුෂ්ඨ රෝගියෝ ඔක්කොමලා මේ දවසේ සුවය ලැබුවා කියනවා.
එතකොට කුෂ්ඨ රෝගියෙක් ආපහු සමාජය ඇතුළට ගන්නේ නැහැ. ඒ අය සමාජයෙන් පිට ජීවත් වෙනවා. නමුත් කුෂ්ඨ රෝගයෙන් සුව වුණොත් ඔහු මොකද කරන්න ඕනේ? පූජකයා ඉදිරිපිට වාර්තා කරන්න. වාර්තා කරපම් පූජකයා හොඳට චෙක් කරනවා මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම සුවයිද කියලා. සුවයිද කියලා චෙක් කරාට පස්සේ තමයි සමාජය ඇතුළට මේ අයව ගන්නේ. එස්රා 10:8 මේ ඔහුගේ සියලු දේපල දඩයට ගත්තත් දඩයට ගන්නටත් වාල්කමෙන් ආව අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන් කරන්නටත් වේය කියාද වාල්කමෙන් ආ සියල්ලන්ට යුදාහියා යෙරුසලමේත් ඔහු ප්‍රකාශ කළෝය. මොකද කරන්නේ? එයාගේ සියලු දේපල පවා හිමි වෙනම අවස්ථාවන් තියෙනවා. එයා සම්පූර්ණයෙන්ම සමාජයෙන් නිරපා හරින අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ විදිහට සිනගෝගෙන් නිරපුණත් මේ අයගේ සම්පූර්ණ දේව මාලිගාවෙන් තියෙන උපකාර, සමාජයෙන් තියෙන උපකාර, අසල්වැසියන්ගෙන් තියෙන උපකාර, ගම්මුල ආදායනින්ගෙන් තියෙන උපකාර, මේ හැම දෙයක්ම මේගොල්ලන්ට අහිමි වෙලා යනවා. සිනගෝගෙන් නිරපුපු කෙනෙක් නම් ඔබ. අන්න ඒ නිසා මේ අය බය වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුව කළ බව ප්‍රකාශ කරන්නටත්, ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙසවත් ක්‍රිස්තුස් වහන්සේ ලෙසවත් පිළිගන්න. මොකද මේ අය පරිසවරු තරයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හෙලා දැකපු නිසා. Now here this man was brought and the man was asked. Now whenever we are being blessed, whenever someone helps us, there is like whatever the help that any person does to us, we try to see why the reason that person helped us, and we perceive that help or the blessing in different ways. So just like that, the Pharisees also wanted to see what this blind man who is being healed by right now, what did he think of this healing? And he said he was a prophet. He said Jesus has to be a prophet because this miracle cannot happen unless God was with him. But Jesus had not actually told him that he will be healed. What did Jesus tell to this blind man was, just now go to that pond and clean yourself. That's it. And then he left. But he had a faith-filled action that he went up to that pond and he washed himself and he knew that he will be healed. So that faith of that blind person actually healed with the help of Jesus' blessing. So he said to this Pharisees, I believe that he is a prophet because I am now healed. But Pharisees were not ready to accept that. What they wanted to see was whether he was actually blind from birth. So what they did was they called their parents over. Now the parents have come and they asked, is this your son? And was he been blind by birth? And what did the parents reply? Yes, that is our son, and he has been blind by birth, but we have no idea who has healed him, and we have no idea and how was he healed. Hallelujah. But here in the later verses that they said they did not want to utter that Jesus actually healed their son because they were afraid. Right? They were afraid that they will be excommunicated from the synagogue. Because Pharisees did not want to accept Jesus even into a synagogue, and they were very mad of the work that Jesus has been doing. So they didn't even accept the people who accepted Jesus. So they were afraid that they will be excommunicated. They were afraid that they will be expelled from the synagogue, because if they say, okay, yes,
their son was blind, if they say that he is now healed by Jesus, and if they say that, that means he accept that miracle. If they say that they accepted the miracle, that means they accept Jesus Christ as the Messiah. So they did not want to do that because they were afraid that they will be expelled from the synagogue, because even as the Ezra chapter 10 verse 8 talks about the excommunication from the synagogues, there were two ways that people were expelled from a synagogue. One is for 30 days, that you will be gone, you will be sent out of the synagogue, and only after 30 days you can return to the synagogue. And two, the second type is indefinite. You will be treated as a leper. You will be treated as a leper. As a leper, like that means lepers, they cannot live with the community. They cannot live at their own house. They have to be expelled. They have to live separately from the whole village, the whole town, with the lepers. Sometimes in the deserted areas. So once, if one leper gets healed, that person has to come and report to the priest at the temple, and that priest will check whether he is properly healed, and then only he will make that declaration, okay, now that he is healed, he can be accepted by the community. So something like that. So these leaders did not want to accept Jesus, therefore nobody could accept Jesus, because they were all scared now. They were all in fear that they will be expelled from the synagogue, because once you are expelled from the synagogue, you will lose all the communication, all the connections within the community, and you will not get enough help at your childbirth, at your wedding, and at your funerals, and you will lose all the communication even with the temple and every synagogue and every religious leaders. So you will be kind of expelled from the whole community. You will be despised. So they were scared that that will happen to them. Hallelujah. So therefore, we shall meet with another study on next Saturday. So let us celebrate Sabbath day. Just not because it's a law, but Sabbath day has to be celebrated because we need God. As a man, as a human being, we cannot live without God. There is a necessity in us for His love and mercy. So that is at His presence, at His church, at His synagogue, wherever we find God. That is where we find that love and mercy we need in our spirit and in our heart through Him. Hallelujah. එනිසා අද දවසේ මේ බයිබල් අධ්‍යයනය අපි අවසන් කරන මොහොතේ අපි අපේ ජීවිතවලට කතා කරගනිමු. ඒ සබත කියන්නේ මොකක්ද කියලා. සබත කියන්නේ අපේ ආශිර්වාදයක් මිස අපේ ශාපයක් නෙවෙයි. අපි සබතට යන්නේ නීතියකට කරු කරන්ට කියන්නේ නෙවෙයි. නමුත් සබතට අපි යන්නේ අපේ ස්වාමීන් වහන්සේ අවශ්‍ය නිසායි. අපේ දෙවියන් වහන්සේ අවශ්‍ය නිසායි. හලෙලූයා. අපිට අවශ්‍යතාවය අපේ හදවතට දැනෙන්න ඕනේ. සබත් දවස් වෙනකම් අපි බලාගෙන ඉන්නේ මට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න මට පිපාසයයි. පිපාසය සංසිඳව ගන්න මට ඒ පිපාසය සංසිඳව ගන්න ඒ වතුර වීදුරුව මට ලැබෙන්න අවශ්‍යයි. වතුර වීදුරුව වාගේ මම සබත් දවස මගේ පිපාසය මට දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය මගේ ආත්මයට අවශ්‍ය ප්‍රේමය මගේ ආත්මයට අවශ්‍ය උන්වහන්සේගේ කරුණාව ලබන්න තිබෙන දවසයි සබත් දවස කියන්නේ. එනිසා මම සබතට යන්න අවශ්‍යය. උන්වහන්සේව මට අවශ්‍ය නිසායි. නමුත් නීතියක් නිසාවත් මාව සමාජයෙන් කොන් වෙයි කියලා නිසාවත් නැතුව මට කනත් අහිමි වෙයි කියලාවත් මට මගේ මගුල ගන්න පල්ලියක් නැති වෙයි කියලාවත් නේ මගේ මලගෙදර කරන්න නායකවරු පූජකවරු එන්නේ නැහැ කියලාවත් ඒක නිසා නෙමෙයි. නමුත් මම සබතට යන්න ඕනේ මුළුම හදවතිනුයි. මම මුළුම හදවතින් මට උන්වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ කරුණාවත් අවශ්‍ය නිසා මම සබතට ගියොත් ඒ සබත මට ආශිර්වාදමත් සබතක් වේ. ආමෙන්. හලෙලූයා. එනිසා අපි යාඥා කරමු ස්වාමී මගේ දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ අභිමුඛේ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ සුදු සබත් දවස අපිට
විශේෂ වූ සබත් දවසක්කොට ඒ පිපාසය ඒ සබත කෙරී පිපාසය ඔබ වහන්සේ අප තුළ ඇති කරන්නට ස්වාමිනී. අපිට ඔබ වහන්සේව අවශ්‍යයි ස්වාමිනී. අපිට ඔබ වහන්සේ කෙරී පිපාසයි. ඔබ වහන්සේගේ ප්‍රේමය අත්දකිමින් ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ කරුණාව අත්දකිමින් ඔබ වහන්සේගේ ආශිර්වාදය අත්දකින්නා වූ ඒ විශේෂ දවස සබත් දවසක් ලෙස ඔබ වහන්සේ අපට දී තිබෙන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. මෙන්න මගේ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාරගෙනවා. ඔබ වහන්සේගේ අම්මකයට අපි යටත් වෙනවා ස්වාමිනී. තවදුරටත් ඔබ වහන්සේ තුළ ආශිර්වාදමත් සබත් දවසක හලලූයා ඔබ වහන්සේව මුණ ගැසෙන්නට ඔබ වහන්සේව දකින්නටත් ඔබ වහන්සේගේ කරුණාව අපට සෑහෙන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් hallelujah. Here we are, God, we come into your presence, O God. We commit ourselves and we commit our holy day, that Sabbath day, unto your precious hands, O God. Let us thirst for that day. Let us wait eagerly for that day, O God, because we need you. We need your love. We need your mercy. And we need your grace, O God, so that we shall be blessed on that day. Hallelujah. Let us celebrate Sabbath at your presence. Hallelujah. Not just because of any legality in it, O God, but let us come to you on Sabbath day with all by our heart, with all by our spirit. Thank you, Lord Jesus, for assigning a special day to meet you. Thank you for every Sabbath day that you have given to us, that you have blessed us with each and every week. Thank you, Lord Jesus. We commit to you as your children in precious name of Jesus. Amen. ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට අපි බාර වෙනවා. අපි යටත් වෙනවා, කැප වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි අපි සබත් බයිබල් අධ්‍යයනයකින් නැවත මුණ ගැසෙමු.